ආයිබෝවන් අදත් වෙනදා වගේම පබසර ටීවී YouTube නාලිකාවත් එකතු වෙන දයාබර දුවල පුතාලා ඒ වගේම වැඩිහිටි සියලුම දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද මගේ මාතෘකාව විදිහට මම කතා කරන්නේ කෙටි කතාවක් කියලා කියන්නේ කුමක්ද? ඒ වගේම දයාබර දුවල පුතාලාට නිර්දේශ වෙච්ච කෙටි කතාවක් තුලින් කෙටි කතාවක් රස විඳින්නේ කොහොමද කියන එක පිළිබඳව විනාඩි කිහිපයකින් පුංචි අදහසක් ඔගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් කෙටි කතාවක් කියලා කියන එක දුවල පුතාලා දන්නවා 10 11 වසරවල් වලදී දුවල පුතාලා සිංහල සාහිත්‍ය රසාස්වාද පොතේ කෙටි කතා කිහිපයක් තියෙනවා. දියමන්ති මාලය, අපටත් වැසිකිළියක් කියලා. ඒ වගේම 11 වසර භාෂාව පොතේ වතුරමල කියන කෙටි කතාවක් තිබෙනවා. ඒ ඔස්සේ ඔයගොල්ලන් දුවල පුතාලාට විභාගයට පිළිතුරු ලියන්න තිබෙනවා. ඒ වගේම එතනින් එහාට උසස් පෙළ කරනකොට වෙනම කෙටි කතා සංග්‍රහයක් ඔස්සේ කෙටි කතාවන් ਵਿਚාරය කිරීමට අවස්ථාව තිබෙනවා. ඉතින් මේ හැම දෙයකටම මුලින් කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියන එක මම පුංචි විදිහට සඳහන් කරන්නම්. කෙටි කතාවක් කියලා කියන්නේ මහා විශාල විදිහට දීර්ඝ වෙච්ච ඉතා දිග කතාවක් නෙමෙයි. ඉතා පුංචි සිදුවීමක් එහෙම නැත්නම් පුංචි කතාවක් තමයි ඉතා සීමිත සාමාන්‍යයෙන් නිර්වචනයක් තිබෙනවා ඇඟිලි 5 ප්‍රමාණයට ඉතා සීමිත චරිත ප්‍රමාණයකින් තමයි මේ කෙටි කතාව නිර්මාණය වෙන්නේ. හැබැයි නවකතාවක ඉතා දීර්ඝ කතාවක් දීර්ඝ විශාල චරිත ගොන්නක් ඉන්නවා නවකතාවක. නමුත් කෙටි කතාවක එහෙම නැහැ. ඔබට මේ හමුවන කෙටි කතා තුනේම 10 11 වසරවල් වලදී හමුවන කෙටි කතා තුනේම ඉතා සීමිත චරිත ප්‍රමාණයක්. සමහර කතාවල අතේ ඇඟිලි ප්‍රමාණයටත් නැති චරිත ප්‍රමාණයක්. ඉතින් ඒ ඔස්සේ කතා කරනකොට ඉතින් මම එකක් කිව්වේ ඒ වගේම තමයි. හැබැයි කෙටි කතාවක් කෙටි කතා කියලා චූටි කියලා අපි අයින් කරනකොට හැබැයි ඒකෙන් නවකතාවකට වැඩිය සමහරවට පුළුල් ජීවන දර්ශනයක්, පුළුල් සමාජ කතිකාවතක්, පුළුල් සමාජයේ දැවෙන ප්‍රශ්නයක් කතා කරන අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මගේ අද මාතෘකාව වෙන්නේ 11 වසර භාෂාව පොතේ තිබෙන ඔගොල්ලෝ දන්නවා වතුරමල කියලා කෙටි කතාවක් තිබෙනවා. කෙටි කතා හඳුනා ගැනීම සහ වතුරමල කියලා කෙටි කතාවක්. ඒක රචනා කරන්නේ 1983 ඇරැව්වල නන්දිමිත්‍ර කියන ලේඛකයා. හොඳම කෙටි කතා සංග්‍රහය විදිහට ඒක සම්මානයට පවා පාත්‍ර වෙනවා. ඒ සුදු කොඩි තමයි ඒ පොතේ නම. බලන්නකෝ මේ මාතෘකාව වුණා සුදු කොඩි. එතකොට අපේ හිතට අදහස් ගොන්නක් එනවා. සුදු කොඩියෙන් දාන්නේ කොයි වෙලාවටද? සුදු කොඩි වැටෙන්නේ කොයි වෙලාවමද? සුදු පාට කියන්නේ මොනවද? අන්න ඒ විදිහට අපේ හිතේ චිත්ත රූප එහෙම නැත්නම් හිතේ සිතුවිලි අදහස් ගොන්නක් ඇති වෙනවා. ඉතින් ඒ කෙටි කතා පොතේ සුදු කොඩි කියන කෙටි කතා පොතෙන් තෝරගත්ත වතුරමල කියන කෙටි කතාව තමයි මම අද ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ ඉන්නවා දන්නවා දුවල පුතාලා පොත කියවපු කට්ටිය දන්නවා සිරිමාන්න මහත්තයා කියලා. ඒ වගේම තමයි අබිලින් කියලා චරිතෙකුත් ඉන්නවා. සිරිමාන්න මහත්තයා දැන් මේ කතාව මම මුලින්ම කියලා ඉන්නම්. සිරිමාන්න මහත්තයා කියලා ඉන්නවා. මෙයා විශ්‍රාම ගිය ගුරුවරේ, රජයේ සේවකේ, ඒ වගේම වැදගත් වෘත්තියක් කරපු ගුරු වෘත්තිය කරපු රාජ්‍ය සේවකේ. එතකොට මෙයා විශ්‍රාම ගිහිල්ලා ඒ ගමේම ජීවත් වෙනවා. ඔහු සමග මිත්‍ර වෙලා ඉන්නවා අබිලින් කියලා ගමේ ග්‍රාමීයව කුඹුරු ගොවිතැන් කරන සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි කතුවරයා මේ දෙන්නගේ චරිත දෙක විග්‍රහ කරනකොට සිරිමාන මහත්තයා දායක සභාවේ ඉහළ නිලයක් දරන ප්‍රධානියා. ඒ වගේම තමයි පන්සලේ අබිලිනුත් ඒ දායක සභාවෙම සමාජිකයෙක් විදිහට දෙන්න නිතරම හැබැයි එකට උදහස් බෙදා ගන්න දෙන්නේ. ඉතින් සිරිමාන්න මහත්තයා මොකද කරන්නේ එක දවසක්
ඔව් මම මේ ඔහුගේ චරිතයට ඉස්සෙල්ලා කියන්නම්. ඔහු චරිතය හඳුන්වනකොට ඔහුගේ ඉදිරිපස කොණ්ඩේ නැහැ. ඉතින් කතුවරයා කියනවා ඔහු ඉදිරිපස තියෙන කොණ්ඩය වසා ගැනීමට පිටිපස තිබෙන කොණ්ඩය අරගෙන පීරලා අර ඉදිරිපස කොණ්ඩේ නැති හරිය වසා ගන්නවා කියලා. මේවා තමයි කෙටි කතාවේ තිබෙන ඒ කියන්නේ සංකේත භාවිතය. එහෙම නැත්නම් චරිත නිරූපණය. ඒ වගේම තමයි සිරිමාන්න මහත්තයා වැඩියෙන්ම සුදු පාට අඳින පිය කරන මිනිස්සෙක්. ඒකම සිරිමාන්න මහත්තයාගේ චරිතය විග්‍රහ කරනවා. හැබැයි දානයක් පින්කමක් තියෙනකොට පොදු වැඩකදී සල්ලි හැම එකතු කරනකොට එයා ටිකක් තරමක් ලෝභී පුද්ගලයෙක් කියලා. ඉතින් අර සංකේත තුලින් පෙන්නනවා එයා ඉදිරිපස එයාගේ තිබෙන වැරදි අඩුපාඩු එහෙම නැත්නම් ජීවිතයේ තිබෙන යම් යම් මතපසුවීම් එයාගේ වෙනත් දේවල් තුලින් වසා ගන්න උත්සාහ කරන චරිතයක් විදිහට අර කොණ්ඩේ සංකේතවත් කරලා තියෙනවා. මම හිතන්නේ දුලපුල්තාලට ඒක පැහැදිලි වෙන්නේ නැති. ඒකම අබිලින්ගේ චරිතයක් තියෙනවා. අබිලින් කියලා කියන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වෙලා හොඳට දාඩිය මාංශයෙන් වැඩ කරන. ඉතින් කුඹුරු පිටිත් එක්ක ගැට්ටනේ වෙලා තමන් හොඳට වැඩපල කරන්න පුළුවන් වැඩපල කරන මිනිස්සෙක්. එයා කොණ්ඩේ පිටිපස්සට කරලා ගැටයක් දාගෙන ඉන්නේ. ඉතින් ග්‍රාමීය මිනිස්සෙක් තමයි අබිලින්. හැබැයි අබිලින් තුල අර කියන අඩුපාඩුකම් ටිකක් අඩුයි. එයා ලෝභ කරන්නේ නැහැ, ලෝභකමක් නැහැ. ඒ විදිහට. ඉතින් මගේ චරිත දෙක හැඳින්වුවේ මේ දන්නේ නැති කවුරු හරි අහනවන මේ කතාව තේරුම් ගන්න. ඉතින් සිරිමාන්න මහත්තයා ඒ විදිහට විශ්‍රාම ගිය ගුරුවරයෙක් විදිහට දැන් කාතරක් ජනප්‍රියව ආදරෙන් ඉන්නවා. අබිලිනුත් ඔහු සමග හිතවත් වෙලා තියෙනවා. සිරිමාන්න මහත්තයා අබිලින්ලා ගෙදරත් යනවා. ගිහිල්ලා හකුරුත් එක්ක තේ කෝප්පියක් බීලා, කකුරු කෑල්ලක් කාලා තේ එකක් බීලා එම එනවා. ඔන්න ඔය අතරතුරේදී සිරිමාන්න මහත්තයාට මොකද වෙන්නේ? එක දවසක් අබිලින් කල්පනා කර කියනවා සිරිමාන්න මහත්තයා මට අදහසක් තියෙනවා අපේ පන්සලේ මිනිස්සු කැඩිච්ච වාජන අරගෙන ගිහිල්ලා තමයි පැන් එහෙම ගේන්නේ මිනිස්සු මේ වතුර නැතිකම හින්දා මල් වලට පැන් ඉහින්න එහෙම මිනිස්සුන්ට අවශ්‍යයි වතුර දෝවණය කරන්න අපි වතුර මලක් මම නිර්මාණය කරන්න මගේ අදහසක් තියෙනවා කියලා සිරිමාන්න මහත්තයාත් එක්ක කතා වෙනවා. හැබැයි සිරිමාන්න මහත්තයා මේකට එච්චර රුචිකත්වයක් පෙන්වන්නේ නැහැ. ඔහුගේ ඒ කෙටි කතාව තුළ කතුවරයා ඔහුගේ චරිතයේ එහිදී තවත් එක්තරා එක දේවල් ඉදිරිපත් කරලා ඔහුගේ ලෝභකම පෙන්වනවා. හැබැයි අබිලින් ගමේ දුප්පත් මිනිස්සෙක් දුප්පත් කිව්වට දුප්පත්මත් නෙමෙයි ඔහු ගොවිතැන් කරන මිනිස්සෙක්. ඔහු තමන් අඳුනන හිතවත් කිහිප දෙනෙක් එක්ක පන්සලේ වතුර මලක් ඉතාමත් ලස්සන විදිහට නිර්මාණය කරනවා. දැන් සිරිමාන්න මහත්තයා වැඩි මේකට රුචිකත්වයක් දක්වන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? එක දවසක් සිල් සමාදන් වෙලා ඉන්න වෙලාවේදී සිරිමාන්න මහත්තයයි අබිලිනුයි දෙන්නම ඉන්න තැනට මිනිස්සු ඇවිල්ලා සිරිමාන්න මහත්තයාගේ හොඳ කියන්නේ නැහැ අබිලින්ගේ හොඳ කියලා යනවා. ඔන්න ඔහම කාලයක් ටික දවසක් ගියාට පස්සේ එක දවසක් අබිලින්ට උදේ පාන්දර පණිවිඩයක් හම්බෙනවා අන්න පන්සලේ වතුර මල කඩලා දාලා. මේ කාරංචි වුණා විතරයි අබිලින් කඩාගෙන බිඳගෙන පන්සල ගාවට දුවලා ඉවර වෙලා මොකද කරන්නේ? හිතින් බැන එතන ඉන්න ගමේ ඉන්න අනිත් මිනිස්සුත් එක්කත් බැන මම කරපු මේ මහා පිංකම මේක විනාශ කරපු කවුද මේක විනාශ කරේ ඌට මේ හෙන ගහන්න ඕන එහෙම කියලා බැන එතනින් නික්මලා යනවා ආයිත් කවදාවත් පන්සලට එන්නේ නැහැ කියලා හිතාගෙන ඉතින් කොහොම හරි සිරිමාන්න මහත්තයා ඊට පහුවෙන්ද දායක සභාව කැඳවලා වැඩි වියදමක් ඔහු දරලා වතුර මල ආයිත් ප්‍රතිසංස්කරණය කරනවා. නමුත් අර පැරණි තිබුණු තත්වයට මේක ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකෙනුත් අපිට ලොකු දෙයක් කියලා දෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් අතරින් හොඳ. ඒතකොට ඒකෙනුත් අපිට දෙයක් කියලා දෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් හොඳයි කියලා සම්මත විදිහට ජීවත් වෙච්ච මිනිස්සෙක් තුලින් වරදක් වුණොත් එහෙම ආපහු ඒක ප්‍රතිසංස්කරණය කරන්න ඒක නැවත යථා තත්ත්වයට ගන්න ඔහුව යථා තත්ත්වයටපත් කරාට කොච්චර කාලයක් ගියත් ඒක ටිකක් අපහසුයි කියලා. මෙන්න මේවා තමයි කතාවේ කෙටි කතාවේ ගැටුම් නිර්මාණය වීම. ඒ ඔස්සේ සංකේත භාවිතය මේවා තමයි මේ ඉතා විනාඩි ගානින් මේ කතා කළ නොහැකි දෙයක්. ඉතින් එහෙම අබිලින් අපි ආයි කතාවට යමු.
සිරිමාන්න මහත්තයා නැවත මේක ප්‍රතිසංස්කරණය කරන හොදායක සභාවක් කැඳවලා අබිලින් නැවත ආයි පන්සලට එන්න අදහසක් නැහැ. ඉතින් මෙහෙම යනකොට සිරිමාන්න මහත්තයා එක්තැන් වෙලා ඉතාම දුක් විඳලා මිය යනවා. අබිලිනුත් හුඟක් මහන්සි වෙලා උදව් කරනවා සිරිමාන්න මහත්තයාව ගොඩ ගන්න. නමුත් ගොඩ ගන්න බැරි වෙනවා. ඉතින් සිරිමාන්න මහත්තයා ටික දවසක් ඉඳලා මිය යනවා. අබිලින් ඔහුගේ අවසාන කටයුතු එහෙම නැත්නම් ඒ සියලුම කටයුතු අවසන් කරලා පන්සල ගාවින් යන අවස්ථාවක පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ ඔන්න අලුත් චරිතයක් එනවා. සිරිමාන්න මහත්තයා අබිලිනු විතරයි මේ තකන් කෙටි කතාවේ සජීව ජීවත් වුනේ. දැන් සිරිමාන්න මහත්තයා මිය ගියාට පස්සේ ඔන්න පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ කෙටි කතාවට පැමිණෙනවා වතුරමල කෙටි කතාවට. පන්සලේ ලොකු හාමුදුරුවෝ අඬ ගහලා අබිලින් උන්නහැට කියනවා පොඩ්ඩක් එන්න අපි දෙන්න කතා කරමු කියලා. එහෙම කතා කරලා අබිලින් උන්නහැ දැන් අබිලින් එන්නේ නැහැ පන්සලට. ඔහුගේ අර මුලින් තිබිච්ච හිත වේදනාවත් එක්ක දැන් හැබැයි ටිකක් ඒක අඩු වෙලා. පන්සලේ හාමුදුරුවෝ කියනවා අබිලින් උන්නහැ මට ඔහෙට දෙයක් කියන්න ඕනේ. හැබැයි මේ කියන්න ඕන හොඳම වෙලාව. හැබැයි ජීවිතයේ කවදාවත් මේ රහස එළියට දාන්න එපා. මම මේ වෙනකන් මේ රහස රැක්කා කියලා. අබිලින් නැහැ එකපාරටම බලනවා මොකද්ද මේ හාමුදුරුවෝ කියන්නේ යන්නේ කියලා පොඩ්ඩක් වටපිටත් බලලා ඒ වෙලාවේ හාමුදුරුවෝ කියනවා අබිලින් නැහැට අබිලින් ඔය හදපු වතුර මල කැඩුවේ සිරිමාන්න මහත්තයා. ඒ වෙලාවේ අබිලින් දුස්නින් භූත වෙලා අදහ ගන්න බැරි වෙනවා මේ කියපු වචන ටික. ඊට පස්සේ නැවත පන්සලේ ලොකු හාමුදුරුවෝ කියනවා එක දවසක් රාත්‍රියේ මට ශබ්දයක් වතුර මල හදලා තියෙන පැත්තෙන් මං ඇවිල්ලා බලනකොට යකඩයක් වැනි උල් ආයුධයක් ගෙනහල්ලා සිරිමාන්න මහත්තයා මම ටෝච් එක ගහලා බලනකොට කළුවරේ සිරිමාන්න මහත්තයා වතුර මල කඩනවා. අන්න ඒ වෙලාවේදී සිරිමාන්න මහත්තයාට දුව ගන්නවත් අවස්ථාව තිබෙන්නේ නැහැ. පස්සේ මගෙන් ඇවිල්ලා මේ හාමුදුරුවෝ කියන්නේ අබිලින්ට. පස්සේ හාමුදුරුවන්ගෙන් සිරිමාන්න මහත්තයා සමාව ඉල්ලලා තිනවා ළඟ වැඳ වැටිලා හාමුදුරුවනේ මේ රහස කාටවත් කියන්න එපා කියලා. ඒ වෙලාවේ හාමුදුරුවෝ ඊටාම නුවණැති තීරණයක් ගන්නවා කවදාවත් මේ රහස එලි කරන්නේ නැහැ. මොකද මේ රහස් කොයි වෙලාවෙ හරි එලි කරොත් එහෙම සිරිමාන්න කියන චරිතයට වෙන හානිය කොයිතරම්ද කියලා නිම කරන්න බෑ. ඒ වෙලාවේ හාමුදුරු සිරිමාන්න මහත්තයාට කියනවා ඔබතුමා යන්න දැන් පරිස්සමෙන් ගෙදරට යන්න කියලා. ඉතින් මේක අබිලින්ට කියනවා අබිලින් උන්නේ දැන් සිරිමාන්න මහත්තයා මිය ගිහිල්ලා තින්නේ. ඒක හින්දා දැන් මේ රහස මම රැකගෙන ඉන්න ඕනේ. හැබැයි මම ගමෙන් රැකගෙන ඉන්න ඕන. ඔබට මම මේක කියනවා මොකද ඔබේ හිතේ තිබෙන වේදනාව නැති වෙන්න කියලා. ඒ වෙලාවේදී අබිලින් කල්පනා කරනවා අබිලින්ට අර මුලින් තිබුණේ තරහක්. නමුත් අබිලින්ට දැන් සිරිමාන්න මහත්තයා පිළිබඳව යම්කිසි අනුකම්පාවක් ඇති වෙනවා. ලොකු පන්සලේ ලොකු හාමුදුරුවෝ කියනවා මේක කරේ සිරිමාන්න මහත්තයා තුල ඇතිවෙච්ච ඊර්ෂ්‍යාව. එහෙම නැත්නම් අර ඇයි පිරිසක් ඉදිරියේදී අබිලින්ට ගෞරව කරනකොට ඒක දරා ගන්න බැරි වේදනාවක් හින්දා. එතකොට මේ අබිලින් ඒකෙන් තේරුම් ගන්නවා මට මතකයි. ඊට පස්සේ හාමුදුරුවොත් එක්ක කතා කරනවා. ඔව් හාමුදුරුවනේ මට මතකයි. සිරිමාන්න මහත්තයා මිය යන්න ඔන්න මෙන්න තීද්දී ඇඳේ වචන කතා කරගන්න බැරි වෙනකොට මට මොනවා හරි කියන්න මම බලන්න ගියාට පස්සේ මට මොනවම හරි කියන්න සිරිමාන්න මහත්තයා උත්සාහ කරා කියලා. ඉතින් ඒ තුලින් අබිලින් තුල තිබිච්ච තරහව පන්සලට නැවත නොඑන්න ගත්ත තීරණය ඒ සියල්ලම ඔහු පසෙක දාගෙන මේ අයින් කරගන්නවා. සිරිමාන්න මහත්තයා තුල අනුකම්පාවක් ඇති කරගන්නවා. ඒ වගේම පන්සලේ ඉන්න හාමුදුරුවන් තුල ඊටාම ගෞරවයක් ඇති කරගන්නවා. මම හිතන්නේ අන්න ඒක තමයි මේ කෙටි කතාව එතනින් ඉවරයි. හැබැයි බලන්න චරිත නිරූපණය, එහි තියෙන වටිනාකම, එහි තියෙන ගැබ්බෙලා තියෙන දේවල් බලන්න ඉතා චූටි කතාවක්. ඉතා ලස්සන විදිහට ඔය කතාව කියවුවා නම් මම හිතන්නේ දයාබර වැඩි හිටියෝ 11 වසරේ පොත අරගෙන දයාබර දුවල පුතාලාගේ 11 වසරේ තිබෙන
මේ පොත අරගෙන කියවන්නේ කෙටි වතුර මල කියන කෙටි කතාව. ඇරැවුල නන්දිමිත්‍ර කියන කතුවරයා, ශ්‍රේෂ්ඨ කතුවරයාගේ අතින් ලියවිච්ච මේ කතාව අරගෙන කියවන්න. එහිදී මම මේ කිව්වට වැඩිය ඕගොල්ලෝ මේ කතාව රස විඳී. ඉතින් මේකෙන් ගන්න පුළුවන් තියෙන කෙටි කතාවේ තියෙන ලක්ෂණ. එතකොට මං හිතන විදිහට මේකේ චරිත නිරූපණය ගත්තත් මේ චරිත තුන පිළිබඳව පුළුල් විග්‍රහයක් අපිට විචාරයේදී ඉදිරිපත් කරන්න පුළුවන්. එක් අතකින් සිරිමාන්න මහත්තයාගේ චරිතය පිළිබඳ එයා ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, ලෝභකමෙන් තැවිලා අවසානයේදී කරගත්ත මහා විනාශයකින් මිය යනතුරුත් දුක් විඳපු මිනිස්සෙක්. ඒ වගේම තමයි අබිලින් කරපු පින්කමක් කරා ඒ ඔස්සේ ඔහුගේ ඒක විඳිලා තිබුණාට පස්සේ පින්කමෙන් ඔහු වෛරයක් ඇති කරගත්තා. ඔහු පින්කමකටවත් සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ පසුව ඇත්ත තේරුම් ගත්තට පස්සේ ඔහු තුල තිබුණු වේදනාව නිවිලා ගියා. අන්න ඒ චරිතයේ ඒ ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි පන්සලේ ඉන්න හාමුදුරුවෝ බලන්න කොච්චර දෙයක් හිතේ තියාගෙන පන්සලට උන මහා හානිය සහ ඊට වඩා වතුර මල්ලට වුණ හානියට වඩා සිරිමාන්න මහත්තයා ගොඩනගාගත්ත චරිතය රැක ගන්න උන්වහන්සේ දරන වෙහෙස මෙන්න මේ හැම දෙයක් අතින්ම වතුර මල කියන කෙටි කතාව ඉතා විශිෂ්ට කෙටි කතාවක්. ඒ හොඳම කෙටි කතා සංග්‍රහය විදිහට සුදු කොටි කියන කෙටි කතා සංග්‍රහය තේරිපත් වීමටත් මෙවැනි සාධක සහ මෙවැනි ධනාත්මක කෙටි කතා හේතු වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් දයාබර දුවල පුතාලට අදත් මේ වීඩියෝ එකකින් කුමන හෝ දෙයක් වැඩි දියුණු කර ගැනීමට හේතුවක් වෙන්නේ නැති කියලා හිතනවා. එහෙම හිතන ගමන් නැවතත් අපි මෙවැනිම ඔයගොල්ලන්ගේ ජීවිතයට වැදගත් වෙන වීඩියෝ එකකින් නැවත හමු වෙමු කියන ප්‍රාර්ථනාවෙන් අදට මම නවතිනවා. සියලුම දෙනාටම ආයුබෝවන්. තෙරුවන් සරණයි.